වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. සියලු සමීක්ෂණ වාර්තා නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ. මම තෙලිනී නදීෂා රණසිංහ ප්‍රථම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් ලොක්කෙක් අතුරුදන්. ජාවාරමේ තවත් තොරතුරු හෙළිවේ. 3 කෝටි 12 ලක්ෂයකට මුදලක් බලලා තිබිලා තමයි හොයාගත්තේ. අක්කර 10කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් ස්වර්ණාභරණ පවුම් 20ක් බාරටගෙන තිබෙනවා. මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට ජනපති සේයාරුව යොදා නොගන්නයි නියෝගයක්. පිටිපනින් තවත් අවිතුගයක් හමු වේ. කාන්තාවක් අත්අඩංගුවට. නැගෙනහිර පර්යන්තයේ ගැටලු ඉහළටම. ඇමතුමාට දිගින් මේක අතාරින්නේ අපිට ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ මැදිහත් වෙලා මේක විසඳලා දෙන්න. කිසිම වෙලාවකට වරායකට වැරයි වැඩ කරන අයටවත් රටවටවත් පාඩුවක් කරන විදිහට වැඩක් වෙන්නේ නැහැ. සිබිල් නැන්දා ජීවිත කතාව අවසන් කරයි. තවත් වසංගතයක් පිළිබඳ චීනයෙන් අනතුරු ඇඟවීමක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට එල්ලවන චෝදනාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 25 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායම් 3ක් ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කළා. මේ අතර අදාළ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පොලිස් පරීක්ෂකවරයෙකු මේ වන විට අතුරුදන් වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඔහුට විරුද්ධව විදේශ ගමන් තහනමක්ද පනවා ඇති බවයි. දවසේ පුවත. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් හෙරොයින් මද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ වීම පිළිබඳව මුල්වරට පුළුල් විමර්ශන ආරම්භ වන්නේ වෙනුවන්ගොඩ ප්‍රදේශයේදී ටයිල් චමින්ද නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවටගෙන සිදු කළ විමර්ශන වලින් පසුවයි. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට එහි විමර්ශන බහර කෙරුණා. පසුව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සරයන්වරුන් 2 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු නිලධාරීන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ පසුගිය මැයි මාසයේදී වැලිසර නුගගහවත්ත පාරේ නිවසක සහල් ගෝනි තුල සංගවා තිබී හමු වූ හෙරොයින් කිලෝග්‍රෑම් 225 සහල් ගෝනිවල අසුරා ඇත්තේද අදාළ පොලිස් නිලධාරීන් බවයි. අනතුරුව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේම පොලිස් පරීක්ෂකවරයෙකුටද මෙම ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලපු අතර එම පොලිස් නිලධාරියා මේ වන විට අතුරුදන්ව සිටිනවා. විමර්ශනවලදී පොලිස් පරීක්ෂකවරයාට අයත් බවට පැවසෙන රුපියල් ලක්ෂ 10ක මුදල් ප්‍රමාණයක් මෙන්ම ගිනි අවියක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර තවත් පුද්ගලයන් 2 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙකු සන්තකයේ තිබී කරන්දෙනිය දම්බලා ප්‍රදේශයේ මාදුගඟේ අතුගංගාවකට විසිකර තිබූ T56 ගිනි අවියකට යොදන මැගසීනයක්ද පසුගියදා සොයා ගැනුණා. මේ ආයතනයේ පිළිබඳ යම් තොරතුරක් පොලිස්පතිතුමාට ලැබුණා. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්තුමාගේ ගරු නීතිපතිතුමාටත් මෙවැනි තොරතුරු ලැබිලා ඒ සියලු උපදෙස් මත මේ විමර්ශනය ආරම්භ කරේ 6 වෙනි මාසේ 19 වෙනිදා. මීට අදාළ දූෂිත නිලධාරීන් 4 දෙනෙක් අපිට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. මීට අමතරව මීට සම්බන්ධ තවත් පිටස්තර පුද්ගලයන් 2 දෙනෙක් පොලිස් භාරයට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබනවා. මේ නිලධාරීන් මේ සඳහා උපයෝගී කරගත්ත වෑන් රථ 2ක්, ජීප් රථයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබුවා. ඒ විතරක් නෙමෙයි රුපියල් 3 කෝටි 12 ලක්ෂයකට අදාළ මුදලක් භාරයට ගනු ලැබුවා. මේ හොයාගත්ත මුදල් බැංකුවල තිබිච්ච මුදල් නෙමෙයි මේවා වලල්ලා තිබිලා තමයි හොයාගත්තේ. එපමණක් නොමේ මේ නිලධාරීන් විසින් යම් යම් ප්‍රදේශවලදී මිලදීගෙන තිබිච්ච අක්කර 10කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් తాවකාලිකව ඒවා තහනමට ලක් කරලා තියෙනවා. ස්වර්ණාභරණ
පවුම් 20ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරට ගෙන තිබෙනවා. මේ 14ක් අතින් වරදක් සිද්ධ වුණා. ඒක අපි පිළිගන්නවා. නමුත් ඒයින් සමස්ත ආයතනය අපි වසා දමන්නේ නැහැ. අපි ගැන විමර්ශනය කරනවා. අපිට තාම එහෙම ආරංචියක් නැහැ. විදේශගත වීමේ තහනම් නියෝගයක් අරගෙන තියෙන්නේ යනුව දැනට තියෙන තොරතුරු අනුව ਉਹ විදේශගත වෙලා නැහැ. ඔව් කරුණාය සොන්දරපුරේද වැඩ කරන්නේ. අපි ඒ ගැන කියන්නම් මේ විමර්ශනයෙන් පස්සේ. අත්අඩංගුව කරන් තියෙන පොලිසිය කොච්චර කල් නාගරිකයන්ගේ සේවය කරනවා. අසර 4-5ක් ඒ වගේ කාලයක් සේවය කරලා තියෙන අය. කුඩුකාරය කියන පුද්ගලයා හෙලි කරනකන් ඇයි මේක හෙලි කරගන්න බැරි? කුඩුකාරයා කියන පුද්ගලයා හෙලි කරන්න ඉස්සෙල්ලා මේක හෙලි වුණා. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින්ම තමයි අනාවරණය කරේ. පොලිසියට 100ක් ගන්නකොට උප්පත්තියෙන් ඕ වගේ වට නැඹුරු වෙච්ච 4-5 දෙනෙක් එන්න පුළුවන්. ඒතකොට පොලිසිය ලක්ෂයක් ඉන්නවනේ 4000 දුන්නයි කියලා කියන්නේ. හැම ආයතනයකම එහෙමයි. එහෙම ඉන්න පුළුවන්. 5-10ක් ඉන්න පුළුවන්. දැනට අත්අඩංගුව ඉන්න නිලධාරීන් දෙන්නෙක්ට යාලකල වැටලීම් වල ජනාධිපති සම්මානකව හම්බෙලා කියලා අපිට දෙනවා. එහෙම වෙන්න පුළුවන් ඉතින්. මිනිස්සුන්ගේ හොර හිත කියන එක, මනස කියන එක වෙනස් වෙනවනේ. මේ අධීක්ෂණය කරපු නිලධාරීන් ඔවුන්ගේ වගකීම් පැහැර හැරලා තියෙනවා නම් මේ කටයුත්තේදී ශ්‍රී ලංකා පොලිසිය කිසිසේත් පසුබට වෙන්නේ නැහැ. ඒ අයට විරුද්ධවත් විනයානුකූලව කටයුතු කරන්න. දවසේ පුවත හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවසක රහස් කුටියක සංගවා තිබූ තවත් අවි ආයුධ තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් ආයුධ තොගය පසුගිය 28 වෙනිදා පිටිපන ප්‍රදේශයේ ගෘහ භාණ්ඩ අලෙවිසලක සංගවා තිබීදී සොයාගත් අවි ආයුධ තොගයේ තවත් කොටසක් බවටයි පොලිසිය සැකපල කරන්නේ. අද උදෑසන හෝමාගම පොලිසියට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම ආයුධ තොගය සොයාගෙන ඇත්තේ හෝමාගම පිටිපන සිල්වස්ටන් වත්තේ නිවසක රහස් කුටියක සංගවා තිබීදී. එහි තිබී අත්බෝම්බ 7ක්, පතුරුම් තුවක්කුවක් හා ඊට යොදන උණ්ඩ 4ක්, වෙඩි නොවදින ඇඳුම් කට්ටල 2ක්, මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ 77ක් සහ හඳුනා නොගත් උණ්ඩ 4ක්ද පොලිසිය සොයාගෙන තිබුණා. මෙම ආයුධ සංගවා තිබූ නිවස පසුගියදා ගිනිඅවි 12ක් සොයාගත් හෝමාගම පිටිපන ප්‍රදේශයේ වෙළඳසැලේ හිමිකරුගේ අනියම් බිරිඳට අයත් බවයි පොලිසිය සඳහන් කළේ. එම කාන්තාවද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජූනි 29 වෙනිදා හෝමාගම පිටිපන ප්‍රදේශයේ ගෘහ භාණ්ඩ අලෙවිසලක සංගවා තිබියදී T56 ගිනිඅවි 11ක් සහ T81 වර්ගයේ ගිනිඅවියක් පොලිස් විශේෂකාර්ය බලකාය සොයාගත්තා. මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලියක් සතුව තිබියදී සොයාගත් වැඩිම ගිනිඅවි තොගයද ඒ වුණා. එම ගිනිඅවි බූස බන්ධනාගාරයේ රඳවා සිටින මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයෙකු වන තාරක පෙරේරා හෙවත් කොස්ගොඩ තාරකගේ බවටයි පොලිසිය විශ්වාස කරන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩ බලන පොලිස්පති මාෂින් යොමු කරලා තියෙනවා. ආයුධ ලැබුණේ කොහොමද කියන එක සම්බන්ධයෙන් විමර්ශන පවත්වනවා. දැනට ඒ සම්බන්ධයෙන් අපිට නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ. රජයේ රස පරීක්ෂකතුමාට ඒවා ඉදිරිපත් කළා. රස පරීක්ෂකතුමාගේ වාර්තාව අනුව තමයි භාවිතා කිරීම සම්බන්ධයෙන් අපිට නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන්. දැනට අත්අඩංගුවට ගත්ත සැකකරුවන් ඔස්සේ තමයි විමර්ශන පවත්වන්නේ. ඊට අමතරව අපි තාක්ෂණික ක්‍රම පාවිච්චි කරමින් ඒ සම්බන්ධතාවයන් පිළිබඳව විමර්ශනය කරනවා. ඒ සම්බන්ධතාවයන් තහවුරු කරගත්තට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ප්‍රකාශ කරන්න. කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය විරුවෙන්ගෙන ආ දොමකර කඩිනමින් ස්ථාපනය නොකිරීමට එරෙහිව වරාය වෘත්තීය සමිති නායකයින් තිදෙනෙකු අද එම දොමකරයක් මත නැග විරෝධතාවක් ආරම්භ කළා. මේ සම්බන්ධයෙන් අද පස්වරුවේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වරාය වෘත්තීය සමිති නියෝජිතයින් පවසනවා. කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය වෙනුවෙන් මෙම ග්‍රැන්ටි දොඹකර තුන රැගෙන විත් තිබුණේ පසුගිය 20 වෙනිදායි. එහෙත් මේ දක්වා එය ගොඩ බෑමට කටයුතු කර නොමැති බවත් ඊට වෘත්තීය සමිතිවලින් එල්ල වූ විරෝධය පිළිබඳවත් හිරු ප්‍රවෘත්ති ඔස්සේ ඊයේ අප වාර්තා කළා. එහිදී වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහතා සඳහන් කළේ මෙම ගැටලුව ඉදිරි දින දෙක ඇතුළත විසඳීමට හැකිවනු ඇති බවයි. මේ අතර කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ සමාජිකයින් තිදෙනෙකු අද දහවල් 12ට පමණ අඩි 187ක් පමණ උස එම දොඹකරයක් මතට නැග විරෝධතාවක් ආරම්භ කළා. එම දොඹකර වහා ගොඩබා නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරිය මගින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සකසන ලෙස ඉල්ලමින්. මෙලෙස විරෝධතාවට එක් වූයේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ සභාපති සංජය කුමාර වැලිගම, ස්වාධීන ටග් සේවක සංගමේ සභාපති නුවන් රූපසිංහ සහ වරාය මුදල් කොට්ටාස ස්වාධීන සේවක සංගමේ ලේකම් හර්ෂණ මදුරංග යන තිදෙනායි. මේ ZPMC සමාගම විසින් මේ දොඹකරයන්ට තුන ගොඩ බෑමට වරාය අධිකාරියේ එකියුප්මන්ට්
කීපයක් ඉල්ලලා තියෙනවා සල්ලිත් බැඳලා තියෙනවා. නමුත් ඒ එකියුප්මන්ට් මෙතෙන්ට ආවට පස්සේ ඉහළ දැනුම් දීම මත එම යන්ත්‍ර වරාය භාරයට ගෙන තියෙනවා. ඒ කියන්නේ මේ මෙහෙයුමට විරුද්ධව. ඒ නිසා අපි මෙතෙන් සිට වෘත්ති අරගලය පටන් ගත්තා. විරෝධතාවට සහාය දක්වමින් වරාය සේවකයින්ද එම ස්ථානයට මෙලෙස රැස්ව සිටියා. ලක්ෂ 94ක් මෙන්න මේ නැවට ගෙවන්න තියෙන වෙලාවේ පරාධිකාරයට එන සොච්චන් ආදායමක් නැති කරන්න වෘත්ති සමිතියක් කරගන්න නැහැ. හැබැයි එහෙම කියලා නිලධාරීන් නටන ගහන පදේ නටන්න සූදානම්ුත් නෑ. මේ ග්‍රැන්ඩ් ක්‍රේන් තුන බාන්න ඕන. ජයග්‍රහණය කිරීමකින් තොරව මේක නවත්තන්නේ. ජීවිත නැති වුණත් ජීවිත පුදලා හරි මේ මාතෘ භූමියට අයිති මේ දේපල අපි බේර ගන්නවා කියන පණිවිඩය මේ වෙලාවෙ දෙනවා. මම මෙතන කියා ඉන්නවා විධායක නිලධාරීන්ගේ සංගමයේ විදියට මේ සටන මේ උඩන නැගලා ඉන්න සහෝදරුන් පිරිනාගේ මරණයෙන් මිසක්කා එහෙම නැත්නම් අපේ මරණයෙන් මිසක්කා අපි අතාරන්නේ නැහැ. ඉන්දියාවට ටර්මිනල් එකක් ඕනේ නම් මේ රන් කරන්න ශ්‍රී ලංකාවේ ටර්මිනල් එක හදා ගන්න ඕගොල්ලෝ. නමුත් අපි ECT එක දෙන්නේ නැහැ. ඔවුන් පැවසුවේ පැය 24ක් ඇතුළත සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුණහොත් සිය විරෝධය මාරාන්තික උපවාසයක් දක්වා ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි. නැගිටින පර්යන්තයේ බේරා ගැනීම සටන ශ්‍රී ලංකා වරාධිකාරී අවසන් උස්ම පොද වෙනුවෙන් ජයග්‍රහණය ලැබෙනතුරු අපි සටනේ අපට ලිඛිතව ඕන. අපේ සගයෝ පල්ලෙහා ඉන්නවා. ශ්‍රී ලංකා වරාධිකාරිය අනාගතය වෙනුවෙන් රටේ අනාගතය මේ කාර්යයට පෙනී ඉන්නේ එක හිතින් අරමුණු දෙකක් නැහැ එකයි ජයග්‍රහණය ලබා ගන්නතුරු අපි යන්නේ ජය වේවා. කෙසේ වෙතත් විරෝධතාව පැවැත්වෙන අතරතුර වරාය බලධාරීන් වෘත්තීය සමිති නායකයින් වෙත සාකච්ඡාවක්ද ලබා දුන්නා. අපිට මේක අපේ ආයතනයේ ප්‍රශ්නයක්. නකොට වරාය සමස්ත සේවකයන් ඉන්නේ මේ මතේ පුරු සමිති 22ම ඉන්නේ මේ මතේ අමතුමාට දිගින් දිගටම කිව්වා මේක අතාරින්නේ අපිට ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ මැදිහත් වෙලා මේක විසඳලා දෙන්න. එතකන් අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි ඉස්සරහට අරගෙන යනවා. දොඹකරේ මත නැග විරෝධතාවයේ නිරත වන වෘත්තීය සමිති නායකයින් වෙත පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ලැබුණු තීරණය පිළිබඳ මෙලෙස දැනුම් දුන්නා. රෝමාතුවරයන්ත් එක්ක සාකච්ඡා කළා. අපාන් රජයෙන් ගත තීරණ නිසා හිර වෙලා ඉන්න බවක් තමයි තුමා කිව්වේ. අපි ඉල්ලීමක් කළා. ගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් අපිට වන් දෙන්න කියලා. ඒ විසඳුම අපිට හරියට ලැබෙනතුරු පුරුෂ සමිති නායකයන් තුන්දෙනා ඉහළ ඉන්නවා. අපි සියලු දෙනා නිදි වර්ජිතව අද මේ පරිශ්‍රයේ රැඳෙනවා. හෙට උදේ වෙනකන් හෙට උදේ අපි විශේෂී වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයකට අවතීර්ණ වෙන්න සූදානම් ඉන්නවා. කිසිම වෙලාවකට වරායකට වැරයි වැඩ කරන අයටවත් රටවටවත් පාඩුවක් කරන විදිහට වැඩක් වෙන්නේ නැහැ. වෘත්තීය සමිතියේ කියන උත්තරයක් හම්බුනේ නැහැ කියලා එළියට ආවේ. අවස්ථානුකූලව සාධාරණ උත්තරයක් තමයි අපේ ලැබෙන්නේ. ඉන්දියාවට ජාතිය කිනීම සම්බන්ධ කරන එහෙම කතාවක් නැහැ නේ. එහෙම එකක් නැහැ. එහෙම කතාවක් නැහැ. මේක එක්කන කියන කතාව. මේ අතර නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර තීන්දුවක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ අද දෙමළ මාධ්‍යවේදීන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති හමුවේදී අගමැතිතුමනි මේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දෙනවා කියලා මතයක් දැන් සමාජගත කියලා තියෙන. ඒ පිළිබඳව එහෙම දෙයක් තියෙනවද? එහෙම මතවාදයක් තියෙනවා. ඒක ස්ථීර තීන්දුවක් අරගෙන නැහැ. මොකද ඒක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනාධිපතිවරයයි අගමැතිවරයයි ඉන්දියාවේ සිරිසේන ඇමතුමයි ජනාධිපතිතුමයි මෝඩි අගමැතිවරයයි අතර ගත්ත ගිවිසුමක්. ඒ ගිවිසුමේ තියෙනවා මෙහෙම එකක් දිය යුතුයි කියන. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගිවිසුම. මේ අතර රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නැංවීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී උතුර සහ දකුණට කිසිදු වෙනසක් නොමැති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමට හැකි වූයේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මැදිහත් වීමෙන් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දකුණේ ජනතාව මෙන්ම උතුරේ ජනතාවද ඊට කැපවීමෙන් ක්‍රියා කළ බවයි. සමාජයේ ආందోලනයකට තුඩු දුන් කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන්ද දමිළ මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍යවරයාගෙන් මෙහිදී විමසා සිටියා. කරුණා අම්මාන්ගේ ප්‍රකාශය යාගේම තමයි අහගන්න ඕන. ඒක වැරදි මං හිතන්නේ කොහොමවත් අපි ඒක අනුමත කරන්නේ නැහැ. ඒක නම් දැන CID එකේ විමර්ශනයකුත් කරගෙන යනවා. අගමැතිතුමනි මේ දෙමළ ජාතික සන්ධානය ළඟදී ප්‍රකාශ කරලා තිබුණා අපි මේ මැතිවරණයෙන් පසු ආණ්ඩුවට සහාය දක්වන්න සූදානම් සිටින යම්කිසි කතාබහක් කරනවා කියලා. ඒ සහාය පිළිගන්න ඔබතුමාලා සූදානම්ද? ආණ්ඩුවකට සහයෝගය දක්වන්න ඕන කෙනෙකුට ආණ්ඩුවට සහයෝගය දක්වන්න පුළුවන්. විරුද්ධ වෙන ඕන කෙනෙකුට විරුද්ධ වෙන්නත් පුළුවන්. ආණ්ඩුවට සහයෝගය දක්වන්න නම් මුලින් හොඳයි කියලා. අගමැතිතුමනි මේ ඡන්දයෙන් පස්සේ පළාත් සභා ක්‍රමයේ යම්කිසි සංශෝධනයක් ඇති කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. තුනෙන් දෙකක් ඕනේ දැන් මේ කට්ටිය මොකද වෙනසක් කරානේ? අපි දුන්නු පළාත් සභාවේ ඒකක් නැති කරලා දාලා ඡන්ද ක්‍රමය වෙනස් කරලා මොනවද ලෙඩක් දාගෙන දිනවා. අපේ පළාත් සභාව අනිවාර්යෙන් තියෙනවා. පුළුවන් හැකියතාක් ඉක්මනින්. දැන් ඒක කරන්නත් මැතිවරණ ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේ. ඕ තුන් දෙකක් අවශ්‍ය වෙයි කියලා මම හිතනවා. දැන් ඡන්දයක් කිට්ටු වෙනවා. ඔබතුමා උතුරේ ජනතාවට දෙන තියෙන පණිවිඩය මොකද්ද? උතුරේ ජනතාව හරි නියෝජිතව පත් කරලා එවන්න ඕන ඩග්ලස්ලා වගේ. නේ ඩග්ලස්. බොරුවට පාර්ලිමේන්තුව ඇවිල්ලා කෑ ගහන කට්ටියක් වෙවල වැඩක් නැහැ නේ. මේ දේශපාලන
ප්‍රශ්නේ ගිය උතුරේ ජනතාවගේ ප්‍රශ්න නෙවෙයිනේ ඒ කට්ටිය කතා කරේ පහුගිය කාලේ. MCC ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝචන වාර්තාව රජයට බාර දෙවිවත් නෑ කියවන්න එපා මුලින් කැබිනට් එකට අද දානවා. කැලි තරම් එilla. එළබෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා සිය ඡායාරූප භාවිත නොකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපති ලේකම්වරයා සියලු ආණ්ඩුකාරවරුන් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත අද ලිපියක් යවා ඇති බවයි ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කළේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාටද එම ලිපියේ පිටපතක් යොමු කර තිබෙනවා. මේ අතර ඉඩම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව ඊයේ පසරවේ ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවකට එක් වුණා. වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ පා සිටින බව ඉඩම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝර දෙපාර්තමේන්තුව හා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉඩම් ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා. ඉඩම් ලියාපදිංචි යටතේ ඔප්පුව, පත් ඉරුව පරිගණක ගත කරන අතර පත්තිරු ලබා ගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත් නීතිඥවරුන්ට, නොතාරිස්වරුන්ට සහ ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට හෝ ඔන්ලයින් ක්‍රමයට ඉඩම් තොරතුරු ලබා ගැනීමටත් එමගින් අවස්ථාව හිමිවනවා. එමෙන්ම ඉඩම් ලියාපදිංචියේදී සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීම සඳහා ඉඩම් විද්‍යුත් ක්‍රමය මගින් ලියාපදිංචිය කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට එහිදී උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍යාංශයේ පැවසුවේ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සමග එක්ව අගෝස්තු මාසයේ වන විට මෙම වැඩසටහන ජනගත කිරීමට අපේක්ෂා කරන බවයි. මෙලෙස ඉඩම් ක්‍රමය යටතේ ලියාපදිංචි කරන ඉඩම් වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික පාස් පොතක්ද නිකුත් කරනු ඇති. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ COVID-19 පාලනයට ක්‍රියාමාර්ග ගත හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ සංනිවේදන බලකාය හමු වූ අවස්ථාවේදී. දැන් කොරෝනාවේ දෙවනි වටේ ආරම්භ වෙලා. මේකයි අපි කියන්නේ දැන්වත් පටන් ගන්න පරීක්ෂා කිරීමට. මුදල් නැහැ කියන්න එපා. මම එදා කිව්වා අපිට ඩොලර් මිලියන 230ක් හම්බුණා කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වා නෑ WHOෙන් දුන්නේ අපිට ඩොලර් මිලියන 1.9ක් කියලා. මුදල් තියෙන WHO එකේ නෙමෙයි. ඒ මුදල් දුන්නේ වෙනත් අංශ. යුරෝපයෙන් හම්බුණා. අනික් රටවලින් හම්බුණා. දැනට අපි හොයාගෙන තියෙනවා ඩොලර් මිලියන 200ක්. දැන් කොහේ සල්ලි? ඒකයි මම කියන්නේ අගෝස්තු මාසේ මේ ආණ්ඩුව අයින් කළා UMP ආණ්ඩුවක් ඇති කළා කොරෝනා පාලනය කරන ක්‍රමයක් අපි ඇති කරමු කියලා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ අභයාරාම විහාරස්ථානයේදී ආගමික කතාව තුළ නිරත වීමෙන් අනතුරුව විහාරාධිපති පූජ්‍ය මුරුත්තේටුවේ ආනන්ද හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මාංශ මට කිව්වා මැතිවරණ කොමසාරි දේශපාලනේ කතා කරන එක තහනම් කරා. මම තහනම ඉන්නා. අන්න ස්වාමීන් වහන්සේ ගාන කොට බෑගක් පත් මිනිස්සුන් බොහෝ දේශපාලනේ කතා කරන්නේ. ප්‍රසිද්ධිය බෑ කතා කරන්නේ. දැන් ආණ්ඩු පිටුවෙත් මෙතන ආණ්ඩු පෙරදෙත් මෙතන ඉස්සර. සියලු ජාතීන් හා සියලු ආගම් එක්සේසත් කර දැවැන්ත ගමනක් ක්‍රියාත්මක කිරීමට තමන් සැදී පැහැදී සිටින බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ වවුනියා ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක් වෙමින්. වවුනියාව නගර ශාලාවේදී පැවති මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින්. පාස්කු ප්‍රහාරයට මුස්ලිම් ජාතිකින් සම්බන්ධ වුණයි කියලා අපි මුළු මුස්ලිම් ජාතියම විනාශ කරන්නට හොඳ නැහැ. එහෙම කවදාවත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අපට උගන්වලා නැහැ. අපි තේමාව සත්භාවයෙන් ක්‍රියාත්මක වෙන සැබෑ ජාතිකත්වයයි. මේ සැබෑ ජාතිකත්වය තුල මේ රටේ සියලුම ජාතීන් සියලුම ආගම් එක්සේසත් කරලා රට සොරකින දැවැන්ත ගමනක් ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. උතුරු පළාතේ සමස්ත සංවර්ධනය වෙනුවෙන්
වෙනමම කාර්ය සාධක බලකායක් අපි පිහිටුවන. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ගම හදා නගර හදා රට හදන වැඩසටහන නැවතත් වරක් අපේ රටේ ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ ක්‍රියාත්මක කරනකොට එහි නායකත්වය අපි ලබා දෙන්නේ දේශපාලඥයින්ට නොවේ පොදු ජනතාවන ඔබ සියලු දෙනාටයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. උපාධිධාරීන්ට රැකියාව ලබා දෙනවායි කියලා වර්තමාන ආණ්ඩුව රවට්ටලා තියෙන්නේ. කිසිම දීමනාවක් නැතුව අද ගෙවල් වලට වෙලා සිටිනවා. මම තමුන්නාසලට කියන්න කැමතියි. පස්වෙනිදා ජයග්‍රහණය කරනකොට මේ රටේ සියලුම උපාධිධාරීන් භේදයකින් තොරව අපි රාජ්‍ය සේවයට බඳවාගෙන ඒ අයට වැටුප් ලබා දීමේ වගකීමක් අපි බාර ගන්නවා. එළඹෙන මැතිවරණය හමුවේ උණුසුම් වන පක්ෂ විපක්ෂ දේශපාලන අදහස් කිහිපයක් දැන්. මේ ගෝඨාභය මහත්තයාගේ කණ්ඩායම ඉන්නවා පහුගිය කාලේ පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගහපියුන් ටිකයි. මේ වගේ අසික්කිත කට්ටියක් ඉන්නවද ඡන්ද දීලා පාර්ලිමේන්තුවට යවන්න. ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවිනියට පාර්ලිමේන්තුවට යන්න සැලසුම් ටික හදාන්න පුළුවන් නම් මේ මිරිස් කුඩු ටික ගහනකොට මට නොතේරෙන්නේ හොඳට තේරෙනවා. අර අපි ඒකනේ මේ හිතුවේ. ඊවලේ රට වෙනුවෙන් ඒක කරා. අපි ඉදිරියට දෙමයි. එක්සත් ජාතික පක්ෂයේ සමග සමගි ජන බලවේගයක අපට සටනක් නැහැ. අපිට එයා එක්ක සන්දාන ගහන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට බහුතරයක් ලැබෙනවා. ඉතින් අපි මොකටද අහ කියන නයි සාක්කු වේදා ගන්න. හැබැයි අපි අවුරුදු 4මාර දුක් විඳලා මේ මැටුවරදී අපි තුනෙන් දෙකේ බලයක් ගන්නකොට මෛත්‍රී පාලක හිතවත් කටයුතු කරන 10 දෙනෙක් පාර්ලිමේන්තුවටපත් වුණොත් අපිට කොන්දේසි දාන්න ඕන ඉඳ තියන්න එපා. මම හැමතැනම කියන දෙයක් තමයි මෛත්‍රී පාලක ගෑවිච්ච කෙනෙකුට ඡන්ද දෙන්න එපා කියන්නේ. අපි කිසිදු එහෙම පාර්ශවයකට ගෑවිලා එහෙම තියෙන කට්ටිය නෙවෙයි. UNP එකේ තියෙන ගැටුම ඒ ගැටුමක් මෙහි ඇති කරගත්තොත් මේ තුනෙන් දෙකේ බලය ලබා ගන්න එක ගිලිහෙන බවක් තමයි වෙන්නේ. හැබැයි දැන් මෛත්‍රී පාල මාත්‍ර ගෑවිච්චයට නොමිනේෂන් දුන්නේ කවුද? මෛත්‍රී මහත්තයා. කවුද මේ රවට්ටන්නේ? නෑ මේ තියෙන මොකද්ද මනාප බලපොරයක්. කෙල්වින් සිල්වා මහලේකන්තුමා. ඒ ආණ්ඩුවට කඩේ ගිහිල්ලා දැන් කියන්නේ වෙන කතාවක්. තුමාට ඉතිහාසය අමතක කළා වගේ තමයි කතා කරන්නේ. පට්ට කාලා මේ ආසන දින ගත්ත ආණ්ඩුව රැකගන්න බැරි වුණානේ. ඕවා කළා අවුරුදු 4මාරක් තිබ්බා. අර අපි පොරොන්දු වෙච්ච ඡන්දපල සංවිධායකගේ රස්සාව දුන්නේ. මේ කණ්ඩායම් දෙකම මේ රටේ ඝාතන දෙකක් කරපු කණ්ඩායම් දෙකක්. අරින් මහත්තයා කාර්යාලය ගාන වම්බෙලා ඇවිල්ලා සජිත් මහත්තයා එන්න කිව්වම බෑ කියන්න බැරිද කියලා කිව්වා. ගිහිල්ලා එළියට ඇවිල්ලා කියනවා එන්න කිව්වෙන් ගියා හැබැයි මගේ ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ කියලා. ඒවනම් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කල්සම ගලවල ඔළුවේ උතලා තියෙන අරින්. අපේ නායකතුමාට මෙහෙම මඩ ගහන පුද්ගලයෝ එහෙම ගහගෙන ගියාවේ අපිට ප්‍රශ්නයක් නැහැ. මේ කණ්ඩායමට වැඩපිළිවෙලක් නැහැ. ජනතාව තේරුම් අරගෙන තියෙනවා විකල්ප කණ්ඩායමක් අවශ්‍යයි කියලා. මේ මැතිවරණයෙන් පස්සේ සජිත් මහත්තයාගේ රෙදි ගැලවෙන්න ඔය කණ්ඩායම බයින. අපි දැන් අභියෝග ගණනාවක් කරා සජිත් මහත්තයෝ. තමන්ගේ කණ්ඩායම ගන්න මන්ත්‍රී සංඛ්‍යාව කියන්නේ. රනිල් මහත්තයෝ කියන්නකො ගන්න ගාන කීයද කියලා. අපි බලාපොරොත්තු වෙන කොමත් පාර්ලිමේන්තු ආසන 70ක් 80ක්වත් පොදු ජන එක්සත් පෙරමුණට ලැබෙන්නේ නැහැ ආසන 95කට වඩා. එතකොට ආණ්ඩුව හදන්නේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයත් ජාතික සමගි පෙරමුණත් කතා කරන ඔය ලක්ෂ 54 පදනමක් කියලා එහෙම එකක් නැහැ. ඕකෙක ලක්ෂ 20ක් විතර ගැලවිලා යනවා. උතුරු නැගෙනහිර තියෙන ද්‍රවිඩ පක්ෂ මුස්ලිම් පක්ෂ. එතකොට මේ රනිලුයි සජිතුයි මේ මරා ගන්න මේ ඡන්ද ලක්ෂ 20කට. ඒක නිසා අපිට තුනෙන් දෙක ලබා ගැනීම සඳහා වැඩිම දායකත්වයේ දෙන දේශපාලඥයෝ දෙන්නෙක් විදියට රනිල්ටයි සජිත්ටයි හරිනම් අපි ස්තුති කරන්න ඕනේ. ඒකට හේතු කාරණා තිබ්බා. අපි ආණ්ඩුව පිටවට ඔරු අල්ලන්න කියලා ආවේ. ඔරු ඇලිලා පැත්තක තියලා ඇවිල්ලා මාස දෙකෙන් අපේ මිනිස්සු හොරකම් කරන්න. එතකොට බැඳුම් කර මගඩිය එනකොට බැංකු භාර විටිය රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඊළඟ රවි කරුණානායක. එතුමා තමයි අයවැය හදන්නේ. ඒවනම් එතුමාගේ අනුමැතිය අනිවාර්යයෙන් මේකට ලැබෙන්න ඕනේ. අශීලාචාර නිසා මම නම් කියන්න කැමති. වාණිජ්‍ය බැංකුවල ඉන්න ඇමති එතන සිටින්නේ. මහා බැංකුවේ නියෝජන ඇමති එතන සිටින්නේ. සල්ලි ගත්ත කිව්ව මන්ත්‍රීවරු 5 දෙනෙක් එතන සිටින්නේ. මේ ඇඟිලි දික් කරන්නේ අනිත් අයට. එක්සත් ජාතික පක්ෂෙ එක්සත් භාවයක් නැහැ, ජාතික භාවයක් නැහැ, පක්ෂිකුත් නැහැ. මන්දක සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා නෑ හොරු ටික එතන අපි ගාව හොරු නැහැ කියනවා. තෝරලා ගත්තා නම් කිරියල් එන්නේ කොහොමද? කබීර් රසිම් එන්නේ කොහොමද? පී හැරිසන් එන්නේ කොහොමද? ඒ විතර සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලේ මිලියන 3000 ගණනක් නියමිත පරිදි මුදල් අනුමත කිරීමකින් තොරව වියදම් කරලා තියෙනවා. නිකන් බැනලා වැඩක් නැහැ. පාර්ලිමේන්තු ගම් වතුරට යට වෙයන් කොරෝනා හැදියන් ඔක එක ඉඳලා වැඩක් නැහැ. මට මතක අර අඩියක්ද කොහොද යට වෙලා බෆර් වලින් ගෙනාව ඇතුළට. අඩියයි හොඳ ලැජ්ජයි. MCC ගිවිසුමට දෙවරක් අත්සන් කොට පසුගිය ආණ්ඩුව රුපියල් කෝටි 180ක මුදලක් ලබාගෙන තිබීම හේතුවෙන් එක්වරම ගිවිසුම අවලංගු කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. චානක මහතා මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරණේ ලක්ෂ 14ක වැඩි ඡන්දත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කළා. අද පාර්ලිමේන්තු මැතිවරණයකට ඇවිල්ලා තියෙනවා. අපිට පේනවා මේ ලක්ෂ 14 ලක්ෂ 28ක පරතරයක් බවට පත් වෙන්න ඉතාමත් වැඩි අවස්ථාවක් ලැබිලා තියෙනවා. අද පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ ඉතාමත් සාර්ථකව කරගෙන යන. සමගි ජනබලවේගයේ මේකත් එක්ක තියෙන සම්බන්ධය අද පෙනීගෙන යන. පාස්කු ප්‍රහාරය ඒ පිළිබඳව ජනතාව දැනගන්න එක නතවත්තන්. කවුද කොන්ට්‍රැක්ට් එක ලබා දුන්නේ? සජිත් ප්‍රේමදාසද, අකීම්ද, එහෙම නැත්නම් රිෂාඩ්ද, සුජීව සේරසිංහ මැතිතුමාගේ පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත පොත කියවන්න අපි බලාගෙන ඉන්නවා. අද මෙතුමන් ආණ්ඩුව ඉල්ලන්නේ පාස්කු ප්‍රහාරයේ ඒ චෝදනා ලැබිච්ච අය ආරක්ෂා කරන්න. රටේ රාජ්‍ය සේවකයෝ දන්නවා අද උන්ට හිතට එංගකව තීරණ ගන්න පුළුවන් නායකත්වය රට තුළ බිහි වෙලා තියෙනවා කියලා. නීති විරෝධී මූල්‍ය අපරාධ කොට්ටාසය ඇති කරලා පහුගිය අවුරුදු 4මාරක අඳුරු පාලන කාල පරිච්ඡේදය විසින් අපේ රාජ්‍ය සේවකයන් විශාල මර්ධනයකට ලක් කළා. රාජ්‍ය සේවකයන් ගස් බැඳපු අය දැන් එක්සත් ජාතික පක්ෂය ලයිස්ට්ෙන් ඉල්ලනවා. MCC කිවිසුම දැන් තව අධ්‍යයනය කරනවා කියලා. මේක අත්සන් කරන්නේ නැත්නම් තවත් අධ්‍යයනය කරන්න ඕන නෑ නේද? කෝටි 180ක් ගියාණ්ඩු අරගෙන වෙච්ච දෙයක් නැති වුණෙන් පස්සේ අපිට එකපාරකට කිවිසුමක් ඉරලා විසික් කරන්න බෑ. ඇමරිකාවට ඕනනම් පුළුවන් ජාත්‍යන්තර අධිකරණයකට උනත් යන්න. වත්මන් ආණ්ඩුව MCC කිවිසුම අත්සන් නොකරන්නේ නම් එය යලි සමාලෝචනය කිරීමට හේතුව කුමක්දයි සමගි ජනබලවේගයේ පක්ෂයේ මහලෙකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රශ්න කරනවා. අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. එදා අය කිව්වේ 3-2 බලයකට අපි යන්න ලෑති. දැන් කියන්නේ දැන් බහුතරය තමයි අපිට ගන්න ඕනේ. මේ මාස 8 තුල සෞභාග්‍ය දැක්ම කෝ රාජ්‍ය සේව ඒ කාලය තුල රටේ ජනතාවගේ සංවර්ධනයට සහ වෙනත් කටයුතු වලට යොදව ගන්න පුළුවන් කමක් නැහැ. අද ඔබලා තියෙනවා විශ්‍රාමික හමුදා නිලධාරීන් එයට ඉහළින් කටයුතු කරන්න තනතුරු දීලිවලා අද රාජ්‍ය සේවය සම්පූර්ණ හැල්ලුවට ලක් කරලා තියෙනවා. ආණ්ඩුවට කිසිම වැඩක් කරගන්න බෑ. රාජ්‍ය සේවකයේ ගරුත්වයේ බිඳුවර දාලා තියෙනවා. පරිපාලන සේවයේ නිලධාරීන්ට මෙහෙම සලකන්න. අද රාජ්‍ය පරිපාලන සේවයට නිගරු කරලා තියෙනවා. මේ රටේ සිවිල් පරිපාලනයෙන් ඒකාධිපති ක්‍රමයකට ගෙන යන්න කල්පනා කරන ආකාරය. ඒ වගේම රාජ්‍ය සේවකීන්ට අපි කියනවා ලබන අගෝස්තු 5 වෙනිදා තියෙන මැතිවරණයෙන් පස්සේ විධායක ශ්‍රේණියට දෙන 15000ක විධායක දීමනාව කපල දැම්ම විශ්‍රාමයටම ලබලා දෙන්න සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් අපි කටයුතු කරන විත්‍ය මම මෙතනදී ප්‍රකාශ කරන්න. හමුදාව යොදවලා යුනිෆෝම් පිටින් ගෙන්ගෙට ගිහිල්ලා මැතිවරණයක් වෙලාවේ රැකියාව දෙනවා කියලා කටයුතු කරනවා. මැතිවරණ කොමිසමට කියනවා කරුණාකරලා මේක නවත්තන්න. නැත්නම් මේ සම්බන්ධව අපේ රජයක් යටතේ අපිට කටයුතු කරන්න සිද්ධ වෙන විත්‍ය මම කියනවා. MCC ගිවිසුම. මම අහන්නේ මෙවැනි ගිවිසුමක් ඇයි මේගොල්ල නැවත සමාලෝචනය කරන්න. අපි ගිවිසුම අත්සන් කරන්නේත් නැහැ, ගිවිසුම සල්ලි ගන්නෙත් නැහැ කියලා පුළුවන් නම් ජනතාවට කියන්න කියලා අපි කියනවා. ඉදිරි මහමැතිවරණයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන ඒම සඳහා 3-2ක බහුතර බලයක් නොලැබුණත් සරල බහුතරයකින් කළ හැකි සෑම වෙනස්කමක්ම සිදු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. දැන් මේ බොරුවට මේ මැතිවරණ කාලේ ඉඳ සමහර කාඩ්බෝඩ් වීරයෝ පහුගිය කාලේ රනිල් හාමුගේ කකුල් මසාජ් කරපු අය දැන් එක පාට වීරයෝ වෙලා කෝ අරක කිවිසුමෙන් ඉවත් උනේ නැත්තේයි මේකෙන් නැත්තේයි අරගෙන නැත්තේයි කියනවා. රටට අවාසිදායක කිසිම කිවිසුමකට බැඳිලා ඉන්න අපේ රජය කටයුතු කරන්නේ නැහැ. අපිට වාසිදායක වන ආකාරයට කිවිසුම සකස් කරගන්න පුළුවන් ද බැරිද කියලා අපි බලන්න ඕන. අපිට වාසිදායක වන ආකාරයට සකස් කරගත හැකි නම් ඒ පිළිබඳව සලකා බැලීම වෙනම ප්‍රශ්නයක්. සද්ද නොකර ඒව දිහා කටක් අරින්න නැතුව බලාගෙන හිටපු රතු කමිසධාරී අයියලා මල්ලිලා ටික කරුණාකරලා කටවහගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න අපේ ආණ්ඩුව මේ රටේ බලය ගත්තේ රටට අහිත කර දේවල් ක්‍රියාත්මක කරන්න නෙවෙයි. ඔය යුරෝපා රටවල තානාපති කාර්යාල වලින් මැතිවරණ කොමිසමට ලැබිලා තියෙන කොන්ත්‍රාත්තුව තමයි හැකිතාක් ඡන්දය දාන්න එන ප්‍රමාණය අඩු කරවන්න. අධෛර්යයටපත් කරවන්න. ඒ ඉතිහාසෙ කවදාකවත් නැතුව මූණ දාන්නත් බෑ කාර්යාලයක අංකේ දාන්නත් බෑ. එමගින් අන්න අර යුරෝපා රටවලට ඡන්දෙන් පස්සේ අර විදිය ප්‍රකාශයක් මේ තියෙන්නේ 150කට වඩා අඩුවෙන් ඡන්දය ප්‍රකාශ කර බලයටපත් වූ පාලනයක්. එබැවින් එම පාලනය මානව හිමිකම් කඩ කරයි අරක කරයි මේක කරයි කියලා අර පරණ බෙහෙත් වට්ටෝරුව නියම කරගෙන සඳහා පොටපාද ගන්න තමයි ඒ හදන්නේ. ඒකේ ගරු කටයුතු රංගපෑම තමයි මහින්ද දේශප්‍රිය ඇතුළු සුනන්ද දේශප්‍රිය කිව්වත් ඒක වරදක් නෑ. මහින්ද දේශප්‍රිය ඇතුළු අර හුල්ලා බුල්ලා ඔක්කොම කරන්නේ ඒ කොන්ත්‍රාත්තුව. මේ රටේ ඊළඟ මහමැතිවරණයෙන් පස්සේ අපේ බලාපොරොත්තුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීම සඳහා කටයුතු කරන්න. හදිසියවත් අපිට ඒකට ඕන කරන 3-2ක ශක්තිය නැතිනම් සරල බහුතරයෙන් කළ හැකි සෑම වෙනස්කමක්ම සිදු කරලා කටයුතු කරන්න.
පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්ෂාෆ් අහමඩ්ට අයත්ව තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවට රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය ධුරය දරන සමයේදී කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා නියමිත ක්‍රමවේදය ඉක්මවමින් අබලි ද්‍රව්‍ය නිකුත් කර ඇති බව හෙළි වී තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊය සාක්ෂි ලබා දුන්නේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂ සරත් උදේසිරි මහතායි. කොලොසස් නම් පුද්ගලික සමාගමක් අබලි ලෝහ මිලදී ගැනීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වී තිබුණේදයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා. එම්.අයි. ඉන්ෂාෆ් අහමඩ් නමින් ලියාපදිංචි කර ඇති කොලොසස් නම් ආයතනය තඹ පිත්තල හා සින්ක් ඉල්ලා සිටි බව ඔහු කොමිසම හමුවේ පැවසුවා. ඒ අනුව 2017 සැප්තැම්බර් 29 වෙනි දින පළමු වරට පිත්තල කිලෝග්‍රෑම් 50ක් රුපියල් 21217ක මුදලකට කොලොසස් වෙත අලෙවි කර ඇති බවත් එම වර්ෂය තුළ පිත්තල කිලෝග්‍රෑම් 16856ක් අදාළ සමාගමට කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් නිකුත් කර ඇති බවත් සාක්ෂිකරු පැවසුවා. ඊට අමතරව ට්‍රාන්ස්ෆෝමර්ස් 328ක් දෙම සමාගමට ලබා දී තිබෙනවා. මෙහිදී කොලොසස් ආයතනයේ ලියාපදිංචි කිරීමේ පත්‍රය පරීක්ෂා කර බැලූ ජනාධිපති කොමිසම විමසුවේ පිත්තල හා සින්ක් නිකුත් කිරීමට අනුමැතියක් නොමැති පසුබිමක ඉතා විශාල පිත්තල තොග කොලොසස් සමාගම වෙත නිකුත් වූයේ කෙසේද යන්නයි. නිවැරදි ක්‍රමයේ අනුව එලෙස සිදු කිරීමට හැකියාවක් නැති නමුත් මෙවැන්නක් කෙසේ සිදු කළේදයි තමන් නොදන්නා බවත් සාක්ෂිකරු පිළිතුරු දුන්නා. එමෙන්ම 2018 වසරේ මාසිකව තඹ මෙට්‍රික් ටොන් 150ක්ද, පිත්තල මෙට්‍රික් ටොන් 100ක්ද, ඇලුමිනියම් මෙට්‍රික් ටොන් 50ක්ද කොලොසස් ආයතනයේ වෙත නිකුත් වී ඇති බව සාක්ෂිකරු පෙන්වා දුන්නා. කාර්මික සංවර්ධන මණ්ඩලය කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයට අයත් වන බවත් මෙම ගනුදෙනුවට අදාළ කාලයේදී විශේෂ භාර අමාත්‍යවරයා ලෙස රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කරමින් සිටි බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන් සඳහා ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඩොලර් මිලියන 5ක් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට වැඩම කළා. මෑතකදී හිටපු ජනාධිපතිවරයා කියනවා එහෙම මුදලක් ලැබුණේ නැහැ කියලා. එවන් මුදලක් නොලැබුණු බව කියන්න අවුරුද්දක් ගත වෙනකන් හිටියේ ඇයි? මේ විපත පිළිබඳ ඇත්ත තත්ත්වය වසන් කරන්න යම් මුදලක් දෙන්න හැදුවද යම් මුදලක් ගනුදෙනු වුණාද පාසුකු ප්‍රහාරයෙන් කඳුළු සලමින් දුක් වේදනා විඳපු මිනිසු බොරුවට රවට්ටන්න මුස්ලිම් ලීගය බොරු උපාය මාර්ගයක් ක්‍රියාත්මක කළාද? මේ සියලුම ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන වත්මන් රජය, ඒ වගේම හිටපු ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා, අගමැතිවරයා, ජනාධිපතිවරයා ඇතුළු සියලුම දෙනා තොරතුරක් හොයන්නේ නැතුවද ප්‍රසිද්ධ සභාවක චෙක් එකක් දෙනවා කියනකොට ගන්නවද සාමාන්‍ය මිනිස්සෙක්? ඒ නිසා අපි අතිශයින්ම කනගාටු වෙනවා අපේ ජනනායකයෝ ගැන. මේ අතර පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දුන් බවට සැකපිට රඳවාගෙන ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නයි ඔහුගේ නීතිඥයින් කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පසුගිය 17 වනදා අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැනට රඳවාගෙන ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි. ඒ අනුව ඊට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවූ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ නීතිඥ හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බැවින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති බවයි. එමෙන්ම දැනට අත්අඩංගුවටගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් විමසා සිටියා. එහිදී කොටුව මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මීළඟ නඩු දිනේ ඔහු සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවල වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි. දිවයිනේ සියලු පාසල්වල පළමු සහ දෙවන ශ්‍රේණි මෙන්ම පෙර පාසල් ලබන අගෝස්තු මාස 10 වන සඳහා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අතර COVID-19 ආසාදනය වී සුවය ලැබූ 37 දෙනෙකු අද රෝහල් වලින් පිටව යාමත් සමග මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 1748ක් දක්වා ඉහළ ගියා. COVID-19 ආසාදනය වූ පුද්ගලයන් 1748 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 295ක්. වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයින් 836 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර COVID-19 හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 272 දෙනෙකු අද අලුයම මෙරටට පැමිණියා. ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මේ අතර විදේශ නෞකාවල සේවය කරන විදේශිකයින් 155ක් අද පෙරවරුවේ ඉතාලියේ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේ මෙරට සිට අදාළ නෞකාව වෙත නැගීම සඳහායි. මේ අතර ඊයේ පෙරවරු 6 සිට අදාළියම 5 දක්වා කාලය තුල බස්නාහිර පළාතේ මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් 162 දෙනෙකු
තරයේ අවවාද කර මුදා හැරීමට පොලිසිය කටයුතු කළා. මේ අතර දිවයිනේ සියලු පාසල්වල 1 සහ 2 ශ්‍රේණි මෙන්ම පෙර පාසල් ලබන අගෝස්තු 10 වන සඳුදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවන වසර ශික්ෂණලාභීන් සඳහා නේවාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ලබන 7 වෙනිදා සිට 31 වෙනිදා දක්වා සිදු කෙරුණු ඇති. මේ අතර COVID-19 වැඩිම බලපෑමක් එල්ලව ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 46042ක් වාර්තා වුණා. මේ අතර ඇමරිකානුවන් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළහොත් එරටින් දිනකදී වාර්තා වන ආසාදිතයින් ලක්ෂය ඉක්මවිය හැකි බවට ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. ලෝපුරා මේ වන විට වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 1,59,620ක්. මේ අතර වසංගතයක් බවට පත්විය හැකි නව උණ රෝගයක් පිළිබඳ චීන විද්‍යාඥයින් පිරිසක් හඳුනාගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ මෙය ඌරන් මගින් ව්‍යාප්තිය ආරම්භ වී පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් පැතිර යා හැකි බවටයි. මේ වෛරසය ගෝලීයව පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා වෛරස් වලට සමාන ලක්ෂණ බොහෝමයක් තියෙන වෛරසයක්. සතුන්ගේ මිනිසාට ප්‍රචාරය වෙන විදිහට අහු වෙලා තියෙන නිසා ඒක මිනිසාගෙන් මිනිසාට පැතිරෙන්න පටන් ගත්තොත් එය ගෝලීයව පැතිරෙන්න පුළුවන් කියලා. යුග ගණනාවක් පුරා ළමා සාහිත්‍ය වෙත විචිත්‍රත්වයේ තිරණ කළ කෘතහස්ත ලේඛිකා සිබිල් බෙත්තසිංහ මහත්මිය සිය ජීවන කතා පුවත අද ලියා අවසන් කළා. ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදු කිරීමට නියමිතයි. මේ කා අතරත් ප්‍රචලිත සිබිල් නැන්දා පිළිබඳ සුන්දර මතක සටහනක්. 1928 වසරේදී දකුණු රක ගෙන්තොටදී උපන් සිබිල් ද සිල්වා කුඩා කල තමන්ගේ සිතුවම් ගැන හෙරු සමග මතකය අවදි කළේ මෙලෙසින්. මිදුලේ තමයි මිදුල හොන් චත්තු ගාලා තියෙනකොට කෝටු කැලක් කරන මිදුලේ තමයි මම ඉස්සෙල්ලා චිත්‍ර අඳිනවා මතක. පසු කාලීනව කොළඹදී වැඩිදුර අධ්‍යාපනය ලබන සිබිල් 1948 සිට පුවත්පත් කලාවට පිවිසෙන්නේ තමාට මනන්නේ වූ සිතුවම් කලාවද පිරටු කරගෙනයි. ඒ අතරතුර ඇය ළමා කතා රචනයටත් අත්පොත් තබන්නේ අනපේක්ෂිත අයුරින්. එය මෙරට ළමා සාහිත්‍යයේ නව පරිච්ඡේදයක් සටහන් කරනවා. මම කවදාවත් බලාගෙන චිත්‍ර අඳින්න ආස නැහැ. හිතින් මැවෙන දේවල් තමයි මට ආස අඳින්න. එහෙමයි පොඩි ළමයි කවුරුත්. එතෙන් පටන් ඇය ළමා සාහිත්‍ය වෙනුවෙන් නිර්මාණ රසක් තිලින කළා. පසුගිය වසරේ තමා ලියූ ළමා කතාවක අවසානයේ ලියා නිම කිරීම වෙනුවෙන් ඇය මෙරට සුවහසක් දරු පරපුරට ඇරයුම් කළා. ලොව වැඩිම අවසානයක් සහිත ළමා කෘතිය වෙනුවෙන් ගිනස් පොතේ සිබිල් නැන්දාගේ නම සටහන් වන්නේ ඊට ලද දහස් ගණනක ප්‍රතිචාර හේතුවෙන්. පරම්පරා ගණනාවකකින් ආදරණීය සිබිල් නැන්දා ලෙස ඇමතුම් ලද ඇය සිය ජීවිතයේ පළමු දුක්මුසු කතාවලිය අවසන් කළේ අදාළු යම් කාලයේ. දරුවන්ට උරුම නිදහස වෙනුවෙන් දශක 9ක සිය ජීවිතය කැප කළ ඇය ලබන සිකුරාදා බොරැල්ල කනත්තේදී අවසන් ගමන් යනවා. සිබිල් නැන්දාගේ සිතුවම් සහ කතන්දර අප සැමගේ සිත් තුළ සදා ජීවමාන වනු ඇති. මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස අන්‍යාගමික පුද්ගලයෙකු CCTV කැමරා පද්ධතියක් සවිකර තිබෙනවා. දෙවනගල බාරකාර පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් පවසන්නේ පුදබිමට පැමිණෙන පිරිස් කවුදැයි හඳුනා ගැනීම සඳහා ආරක්ෂක කැමරා සවිකර ඇති බවයි. හිරු CIA අනාවරණය ඒ පිළිබඳවයි. සබරගමුව පළාතට අයත් මාවනැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති දෙවනගල ඓතිහාසික පුදබිම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසයි නම් කර ඇත්තේ. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දන්තධාතුන් වහන්සේ මහනුවරට වැඩම වන අතරතුර එක් දිනක් දෙවනගල පුදබිමේ සමවත් සුවයෙන් ගත කළ බව ශාසනික ඉතිහාසයේ සඳහන්. අක්කර 72ක වපසරයකින් යුත් ගල්තලාවක පිහිටි මෙම පුදබිමේ වටිනා සෙල් ලිපිවලට පසුගිය කාලයේ අන්තවාදී පිරිස් විසින් ඇසිඩ් හා විවිධ රසායනික ද්‍රව්‍ය යොදා විනාශ කිරීමට උත්සාහ දරා තිබුණා. එයින්ද නොනැවතී පසුගිය දායන්දිර නීතිය පනවා තිබියදීත් පුදබිමටම පැමිණි සංවිධානාත්මක පිරිස් ව්‍යාරාධිපති හිමියන්ට තර්ජන සිදු කළ අතර මේ සියල්ල හිරු CIA හරහා අපහෙළි කළා. එවන් පසුබිමක් තුළ මාවනැල්ල ගම්පොළ මාර්ගයේ දෙවනගල පුදබිමට පිවිසෙන ප්‍රධාන පිවිසුම පිහිටා ඇති කටුගහවත්ත ප්‍රදේශයේ පඩිපෙළ ආවරණය වන පරිදි අන්‍යාගමිකයෙකු ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකර තිබෙනවා. අදාළ පුද්ගලයාගේ ඉඩමේ ඇති ගසක අදාළ කැමරා සවිකර ඇති අතර එමගින් පුදබිමට පැමිණෙන බැතිමතුන් නිරීක්ෂණය කරන බවයි දෙවනගල බහරකාරී පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් ප්‍රකාශ කරන්නේ. මේ කැමරා සවිකර තියෙනවා අපි යන මාවතට.
කැමරා මෙහෙම සවි කරන්න තියෙන නීතිමය බලය මොකක්ද කියලා අපිට විමසන්න ඕනේ. හරස්ථාන ඉඳලා කිලෝමීටර් 1.5ක් පමණ අපිට එන්න තියෙන්නේ මේ අනවසර ඉදිකිරීම ඇතුළු අන්‍ය ආගමිකයන් ජීවත් වෙන ප්‍රදේශය ඇතුළු. අපේ දායකයන්ට අපිට පොඩි හාමුදුරන් වහන්සේලාට හැමදෙනාට ජීවිත තර්ජනයක් තියෙන වගේ තමයි අපිට පේන්නේ. පුදබිමකට පැමිණෙන බැතිමතුන් පවා මෙලෙස නිරීක්ෂණයට ලක් කරන්නේ කුමන අරමුණක් ඇතිවද? පසුගිය කාලයේ මාවනැල්ල අවට බුදු පිළිම වලට ප්‍රහාර එල්ල කරමින් අනවශ්‍ය ජාතිවාදී ගැටුම් වලට අන්තවාදී පිරිස් පාර කැපූ අයුරු අමතක කළ නොහැකි කරුණක්. මෙරට නීතිය කරවන බලධාරීන් දෙවනගල පුදබිම අවට සිදුවන මෙම ක්‍රියාකාරකම් වහාම සොයා බැලීමට කාලය පැමිණ ඇති බවයි අපගේ හැඟීම. දෙවනගල පුදබිම අනාගත පරපුරට රැකදීම සඳහා හිරු CIA අවදි නැත ඉදිරියේදීත් නිරන්තර අවධානයෙන්. මහනතවරණයට අදාළව නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අදාළ මාර්ගෝපදේශ ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. පෙදුරුතුරු නගරයේ විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 955ක් රියදුරු අසුනයට සංගවා වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි 66 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවටගෙන පෙදුරුතුරු පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද පාස්කු බෝම්බ ප්‍රහාරයට ලක් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සංචාරක නිරත වූ අතර එහිදී දේවස්ථානයේ ආරක්ෂාව තර කිරීමටත් ඉතිරි ප්‍රසංස්කරණ කටයුතු කඩරමින් අවසන් කිරීමටත් පොරොන්දු වී තිබෙනවා. සමගි ජනබලවේගයේ පක්ෂයට සහාය දක්වන බලපිටිය ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට පක්ෂ විනය කමිටුව විසින් එවා තිබූ ලිපි අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර පුළුස්සා දැමීමට මෙලෙස කටයුතු කළා. බාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අඹේවැල සහ පට්ටිපොළ අතරදීත් තවත් දුම්රියක් හැටන් දුම්රිය ස්ථානයේ අසලදීත් අද පිළිපැනීමට ලක් වූ අතර මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දහවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා. ගාල්ල මාතර මාර්ගයේ දහවනය වන පෞද්ගලික බස් රථ පරීක්ෂාවකදී බුහුම්තෙල් කලවම් කර දහවනය කළ බස් රථ 7ක් සොයාගෙන ඇති අතර ඔවුන්ට විරුද්ධව නඩු පවරන බව පොලිසිය සඳහන් කළා. වෙනත් පාර්ශවයක් අත්අඩංගුවට ගැනීමේ අරමුණ ඇතිව පසුගිය රජයේ සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ බව ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් සමන්සිරි දිසානායක මහතා දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් අද සඳහන් කළා. මේ අතර එම කොමිසම හමුවේ නාවික හමුදාවේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා අද සාක්ෂි ලබා දුන් අතර එහිදී ඔහු සඳහන් කළේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළව බුද්ධි මෙහෙයුම් අධීක්ෂණය කළේ එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන මහතුරුන් බවට ප්‍රකාශ කරන්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමාට බලපෑම් කළ බවයි. 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනයට අදාළව ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග අද පොලිස් විශේෂ විමර්ශනයකකට පැය දෙකමාරක ප්‍රකාශයක් ලබා දුන්නා. මේ අතර 2011 ලෝක කුසලානයේදී නායකත්වයේ දරූ කුමාර සංගක්කාරද හෙට ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශනයකක වෙත කැඳවා තිබෙනවා. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය අවසන් තරඟයේදී පාවාදීමක් සිදුව ඇතැයි එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශයට අදාළව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ මගින් පරීක්ෂණයක් සිදු කරමින් පවතිනවා. 2011 ලෝක කුසලානයේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග අද පෙරවරු 10ට පමණ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටා තිබෙන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණි අතර පැය දෙකමාරකට ආසන්න කාලයක් විමර්ශන නිලධාරීන් විසින් තරංගගෙන් ප්‍රකාශ සඳහන් කරගත්තා. ඔවුන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා ලෝක කුසලානය සම්බන්ධව ඒගොල්ලොන්ට අහන්න තියෙන දේවල් මගේ තියෙන ප්‍රකාශ ලබා දුන්නා. නැවත කැඳීමක් තියෙද? එහෙම තාම මුකුත් කිව්වේ නැහැ. මීට පෙර එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් සහ ඊයේ දිනේදී ලෝක කුසලාන සමයේ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතාගෙන්ද විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළා. පළවෙනි පැමිණිල්ල ඉදිරිපත් වෙච්ච කරුණු සම්බන්ධයෙන් තමයි අපි ප්‍රකාශය සටහන් කරේ. දැන්ට ඉදිරිපත් වෙච්ච කරුණු වලට අදාළව ඊළඟට අපි තීරණය කරනවා කවුද ගෙන්නන්නේ කියලා ප්‍රකාශ සටහන් කරන්න. ඒ අනුව 2011 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ දරූ කුමාර සංගක්කාර හෙට පෙරවරු 9ට ප්‍රකාශයක් ලබා දීම සඳහා විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ වෙත පැමිණීමට නියමිතව තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් දෙදෙනෙක්ද අද අදහස් පළ කළා. ඔන්නම ක්‍රීඩකෙක් හරි වරදක් කරලා තියෙනවා නම් මම නම් හිතනවා ඒ දඬුවම විඳින්න ඕනේ කියලා. හැබැයි හැම ක්‍රීඩකයම මේකට ගාවගෙන රටට අපේ කීර්තියක් ලබා දෙන්න එපා. ක්‍රිකට් සූදුවක් බවට පත් වුණේ 2008 ඉඳලා ඊට පස්සේ සූදුකාරයන්ට බාර දීම. මේක තමයි මම කෙටියෙන්ම කියන්න පුළුවන්. අපේ ආණ්ඩුවෙත් ඇවිල්ලා සූදුකාරයන්ව ආරක්ෂා කර මේ රටේ මහ ජනතාව දන්නවා සූදුකාරයෝ කවුද ක්‍රීඩා විනාශ කරේ කවුද කියලා. ප්‍රමෝදේ වික්‍රමසිංහ මහත්තයත් එක්ක හිටපු කූල්
එකතු වෙලා කිව්වා මැච් පාවා දෙනවා කියලා. පස් දිනෙක්ව ගෙනල්ලා ওই විදිහටම FCID එකට ගෙනිච්චේ. හංවඩු ගහලා හොයලා ඇන්ජලෝලාගේ නම් කියලා පරීක්ෂණ කරා. අන්තිමට මුකුත් නැහැ කියලා මේ මිනිස්සු නිදොස් කරලා නිදහස් කරා. ඉල්ලීම මම නම් කියන්නේ පින් සිද්ධ වෙනවා. මේක ක්‍රිකට් වල ප්‍රශ්නයට මේ පරීක්ෂණයක් වෙනකොට වැඩි කතා කරන්න යන්න එපා. මෙතර මෙරටදී ක්‍රියාත්මක වන බව පවසමින් ඇතැම් ඉන්දිය ක්‍රීඩා වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබූ නාම මාත්‍රික ඌව ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියක් සම්බන්ධයෙන් අප ඊයේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ හෙළිදරව් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් එවැනි කිසිදු ක්‍රිකට් තරඟාවලියක් මෙරටදී ක්‍රියාත්මක නොවන බව අප එහිදී අනාවරණ කළා. බදුල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ඌව ප්‍රීමියර් ලීග් තරඟාවලියක් පැවැත්වෙන බව සඳහන් කරමින් ව්‍යාජ ලෙස සජීවී ලකුණු පෝරුද සහිතව වෙබ් අඩවි ඔස්සේ වාර්තා කර තිබූ එම පිරිස අද තවත් පුවතක් ඉන්දිය වෙබ් අඩවි ඔස්සේ සමාජගත කර තිබුණේ හදිසිය තරඟාවලිය අත්හිටුවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබෙන බවටයි. The Cricket Times වෙබ් අඩවිය වාර්තා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිය අනුමැතිය මේ තරඟාවලිය සඳහා ලබා දී තරඟ දෙකක් පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් නීති ඒකකයේ මගින් හදිසියේ ඌව ප්‍රීමියර් ලීග් තරඟාවලිය අත්හිටුවන්නට ගත් තීරණය විමතිය දනවන කරුණක් බවයි. මෙවැනි ක්‍රියාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු කළ පළමු අවස්ථාව මේ නොවන අතර මීට පෙර PDC T10 ක්‍රිකට් තරඟාවලියද නවතා දමන්නට කටයුතු කළ බවත් The Cricket Times වැඩිදුරටත් සඳහන් කරනවා. PDC T10 ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් ජූනි මාස 23 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත කිසිදු ක්‍රීඩකයෙකු එම තරඟාවලිය සඳහා සහභාගී වීමට අවසර ඉල්ලා නොමැති බවත් PDC T10 ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමැතිය ලබා දී නොමැති බවයි. ක්‍රිකට් තරඟයක් නොමැතිව උමුතු වැටී සිටින ඉන්දිය සූදුකරුවන් සහ එරට ක්‍රියාත්මක ඇතැම් ක්‍රීඩා වෙබ් අඩවි අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බවට මෙන්ම එම වෙබ් අඩවි විසින් සූදුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලන්නට කටයුතු කරන්නේද යන්න ගැන මේ හරහා මතුවන්නේ බරපතල සැකයක්. ඒ සමගින් අදට ඔබෙන් සමුගන්නවා. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව දේශන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු හෙට 11:55 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.